හැම කෙනෙක්ම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරන අතර හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ඉත ආදරෙන් අද දවසේ සජීවී වැඩසටහන සඳහා හැම කෙනෙක්ම පිළිගන්නවා. අද දවසේ දේව වචනය අහන්න ප්‍රථමයෙන් අපේ ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේට ස්තුතිවන්ත වෙමින් අපි අනාරක වූ විශේෂ කාලයක් ගත කරන්න යනවා. ඔබ සිටින්නේ කොයි ස්ථානයේ වුණත් ඔබ සිටින ස්ථානයේ ඉඳන් උන්වහන්සේට ප්‍රශංසා නමස්කාර කරන්න. අපි හැම කෙනෙක්ම එකතු වෙලා උන්වහන්සේට මේ විලාවේදී ප්‍රශංසා කරමු. උන්වහන්සේ නමස්කාර කරමු. ඔබ සිටින ස්ථානයෙන්ම නැගිටලා අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. හාලෙලූයා. අපි ස්වාමීන් වහන්සේට ශ්‍රුති කරමු. දවස ගැන උන්වහන්සේ අපට විශිෂ්ට දවසක් දීලා තියෙනවා. අපි ස්වාමීන් වහන්සේට ශ්‍රුති කරමු. හාලෙලූයා. පියාණන් ඔබ වහන්සේට ශ්‍රුති කරනවා ස්වාමී. ඔබ වහන්සේට ගෞරව වේවා. ඔබ වහන්සේගේ නාමයෙන් අපි ශ්‍රුති කරනවා ස්වාමී. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ අප හැම කෙනෙක්ටම ස්වාමී සපයා තිබෙන නිසා අපි ඔබ වහන්සේට ශ්‍රුති කරනවා. ඔබ වහන්සේ අප හැම කෙනෙක්ටම ආශිර්වාද කරන නිසා ඔබ වහන්සේට ශ්‍රුති කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ අප හැම කෙනෙක්ම නිරෝගීව තබා දෙන නිසා අපි ඔබ වහන්සේට ශ්‍රුතිවන්ත වෙනවා. පියාණන් ඔබ වහන්සේට ශ්‍රුති. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. හාලෙලූයා. ශ්‍රුති කරනවා ස්වාමී. ඔබ වහන්සේට ශ්‍රුති කරනවා. ඔබ වහන්සේගේ නාමයෙන් අපි ශ්‍රුති කරනවා. යේසුනි ඔබ වහන්සේට ගෞරව වේවා. හාලෙලූයා. ඕ රබබා ශාන්තරබා ශේක මරියන්දබා සුද්ධ පියාණන් ඔබ වහන්සේට ගෞරව වේවා. ඔබ වහන්සේගේ නාමයෙන් අපි ශ්‍රුතිවන්ත වෙනවා. හාලෙලූයා. ස්වාමී ඔබ වහන්සේට ශ්‍රුති. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ නාමයෙන් අපි ශ්‍රුති කරනවා ස්වාමී. හාලෙලූයා. ස්වාමී ඔබ වහන්සේට ශ්‍රුති. හාලෙලූයා. Tung
වහන්සේට නමස්කාර වේ. ඔබ වහන්සේගේ නාමයට අපි නමස්කාර කරනවා. හාලෙලූයා. අපි මේ වෙලාවේ උන්හ කාලයක් ගන්නවා අපි ගැන කතා කරනවා. අපි කවුද කියලා කතා කරන්නේ මේ වෙලාවේ. උන්වහන්සේගේ වචන දෙනවා අපි කවුද කියලා. හාලෙලූයා. අපි හැම කෙනෙක්ම ඔබ ඉන්න ස්ථානයේ ඉඳන් අපි කතා කරමු අපි ගැන. අපි කවුද? උන්වහන්සේ අපි ගැන කියලා තියෙන මොනවද ගැන අපි හැම කෙනෙක්ම මේ වෙලාවේ කතා කරන්න යනවා. උන්වහන්සේ ගැන අපි ධර්මිෂ්ඨයන් කියන. හාලෙලූයා. අපි ඒ ආකාරව කතා කරමු. මම ධර්මිෂ්ඨයි. මම ධර්මිෂ්ඨයි. මම ශුද්ධ මනුෂ්‍යෙක්. මම සඵලවත් මනුෂ්‍යෙක්. මම ජයග්‍රාහිකයෙක්. ස්වාමීන් වහන්සේ කියනවා නුඹලා ආලෝකයේ සිටින අය කියලා. හාලෙලූයා. අපි ආලෝකයේ සිටින අය. අපි ආලෝකය. මේ ලෝකයේ ආලෝකය. මම මේ ලෝකයේ ආලෝකය. හාලෙලූයා. ස්වාමීන් වහන්සේට ශුද්ධ. ඔබ වහන්සේ තුල අප මම ජයග්‍රාහිකයෙක්. ඔබ වහන්සේ තුල අප ජයග්‍රාහිකයෙක්. ඔබ වහන්සේගේ සුවය මා තුලයි. ඔබ වහන්සේගේ සුවය අප තුලයි ස්වාමීන්. ඔබ වහන්සේට ශුද්ධ. ඔබ වහන්සේට ශුද්ධ. හාලෙලූයා. ස්වාමීන් වහන්සේට ශුද්ධ. ඔබ වහන්සේට ගෞරව වේවා ස්වාමීන්. හාලෙලූයා. ඔබ වහන්සේ කියන ස්වාමීන් අපි මේ පොළොවේ අපි කතා කරනවා. අපි මේ පොළොවේ මම මේ පොළොවේ හාලෙලූයා. ඊර භාෂාන්තරවා ශේක බරියන්තරවා ශේක බරියන්තරවා ඊර භාෂාන්තරවා ශේක බරියන්තරවා ස්වාමීන් වහන්සේ කියන පුද්ගලයාමයි. උන්වහන්සේ කියන්නේ හැම දෙයක්ම උන්වහන්සේ කරන්නේ කියලා කියන හැම දෙයක්ම අපිට කරන්න පුළුවන්. ඒ දේ මට කරන්න පුළුවන්. හාලෙලූයා. ස්වාමීන් වහන්සේට ගෞරව වේවා. ඔබ වහන්සේට නමස්කාර කරනවා. ඔබ වහන්සේට නමස්කාර කරනවා. අපි ඉන්න ස්ථානවල ඉඳන් ඔබ වහන්සේට නමස්කාර කරනවා. මේ වෙලාවේ ඔබ වහන්සේට නමස්කාර කරනවා. හාලෙලූයා. උන්වහන්සේ ප්‍රේමයෙන් දෙවියන් වහන්සේ අපි උන්වහන්සේට නමස්කාර කරනවා. ඕයි බබා කෂාන්තරවා ශේක බරියන්තරවා ස්වාමීන් වහන්සේ නමස්කාර කරනවා. නමස්කාර වේවා. ඕයි බබා කෂාන්තරවා ශේක බරියන්තරවා වහන්සේ නමස්කාර වේවා.
Hallelujah. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අදත් ඔබ සමග උන්වහන්සේගේ වචනේ බෙදා ගන්න ලැබුණු මහත් අනාර්ග අවස්ථාව ගැන. මේ වචනේ බෙදා ගන්න ඉස්සෙල්ලා මේ සබත් දවසේ මම කැමතියි ඔබට එක කාරණයක් කියන්න. වටපිටින් ඇහෙන තොරතුරු නිසා, වටපිටින් දැනෙන හැඟීම් නිසා, ඔබගේ ඇස් වලින් දකින දේවල් නිසා කවදාවත් පරාජය බාර ගන්න එපා. හේතුව ඔබ නැවත උත්පාදනය ලැබූ කෙනෙක්. මේ හැම කරදරයක්, හැම ප්‍රශ්නයක්, හැම දුර්වලකමක්, හැම රෝගයක්, හැම දිලිඳුකමක්, හැම වසංගතයක්ම තියෙන්නේ නැවත උත්පාදනය වෙලා නැති අය උදෙසයි. එකම ප්‍රශ්නය ඔබ කවුද කියලා ඔබ තාම අඳුරගෙන නැත්නම්
යක්ෂයට හරිම ලේසි ඔබව රවටන්න. ඒ නිසා ලෙඩ ප්‍රතික්ෂේප කරන්න. ආමෙන් කියයි. නමුත් ඔබ ඒක අමතක වෙන්නේ නැති වෙන විදිහටම මේක මතක තියාගන්න. දිලිඳුකම පරාජය ප්‍රතික්ෂේප කරන්න. ඒ ඔබගේ නෙවෙයි. අනිත් අයගේ දේවල් ඔබ බාර ගන්න එපා. ඔබ දන්නවා අපේ ඇදහිලි ප්‍රකාශනය දෙවියන් වහන්සේ මා ගැන කිව්ව පුද්ගලයා මමයි. දෙවියන් වහන්සේ ඔබ ගැන මොනවද කියලා තියෙන? ඔබ පරාජිතයෙක් කියලා කොහේ හරි? ඔබ දිලිඳෙක් කියලා? ඔබ ඉඳලා හිටලා ලෙඩ වෙන්න පුළුවන් කියලා? ඔබ අසාර්ථකයි කියලා? මිනිස්සුන්ට ඔබ පරාජය කරන්න පුළුවන් කියලා? මේ මොකුත් කොහෙවත් කියලා නැහැ. දෙවියන් වහන්සේ කිව්ව ඔබ උන්වහන්සේගේ පුත්‍රයෙක් කියලා. උන්වහන්සේගේ උරුමය ඔබට අයිති කියලා. ඔබ රාජකීය පූජකයෙක් කියලා. උන්වහන්සේ ඔබ නැවත උත්පාදන වුණා කෙනෙක් කියලා. පරණ සියල්ල පහමුණ කෙනෙක් කියලා. ඔබ අලුත් ජීවියෙක් කියලා. ඒ වගේම දෙවියන් වහන්සේ ඔබට තිබේයි කී සියල්ල ඔබට තිබේ. දෙවියෝ ඔබට කිව්වා දිලිඳුකම ඔබට තියෙවි කියලා, පරාජය තියෙවි කියලා, රෝග තියෙවි කියලා, දුක තියෙවි කියලා, කඳුල තියෙවි කියලා, වසංගත තියෙවි කියලා නෑ. දෙවියන් වහන්සේ ඔබට තිබේ කිව්ව දේවල් ඔබ දේව වචනේ දැනගන්න ඕන. දෙවියන් වහන්සේ ඔබ සිටිය යුතු කියන ස්ථානයේ ඔබ ඉන්නේ. දෙවියන් වහන්සේ ඔබ සිටිය යුතු කියන ස්ථානයේ ඔබ ඉන්නේ. ඒ කියන්නේ භෞතික ස්ථානය ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඔබගේ ස්ථාවර, ඔබගේ පිහිටීම, ඔබගේ ස්ටේටස් එක, තත්ත්වය. ඔබ පරාජිතයෙක්, ඔබ මෝඩයෙක්, ඔබ කාලකන්ණියෙක් එහෙම කොහෙවත් නැහැ. ඔබ ඉන්නේ පියාණන් වහන්සේගේ දකුණු පැත්තේ, උන්වහන්සේ සමග ඉඳගෙන. යක්ෂයා ඔබගේ පාදයට දාලා ඔබ ඉන්නේ. දෙවියන් වහන්සේ ඔබට කරන්නේ කියන ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා කිව්වා. මොනවද ඔබ දෙවියන් වහන්සේ ඔබට කරන්න පුළුවන් කිව්වේ? උන්වහන්සේ කිව්වේ මා බලවත් කරන සම්විධානය තුළ මට සියල්ල කරන්න පුළුවන් කියලා. සමහර දේවල් මේ කාරණාවල් හතර දිහා ඔබ උනන්දුවෙන් බලන්න. මම දකින බොහෝ අය මේ කියනව නෙවෙයි ඔවුන් කියන්නේ. යක්ෂය ඔවුන් ගැන කියන පුද්ගලයා බවට ඔවුන්පත් වෙන්න උත්සාහ කරනවා. යක්ෂය ඔවුන්ට තිබේ කී සියල්ල වලින් සමහර දේවල් අතාරින්නෙම නැතුව තියාගන්න උත්සාහ කරනවා. යක්ෂය ඔවුන් සිටිය යුතු ස්ථානයේ කිව්ව ස්ථානයේම ඉන්න උත්සාහ කරනවා. යක්ෂය කිව්ව දේවල් තමයි උන්ට කරන්න පුළුවන්. වෙන එකක්වත් කරන්න බෑ කියලා උන් හිතාගෙන ඉන්නවා. මේක හරිය නේද? මම මේ විනාඩි කීපයක් තිස්සේ කතා කරපු දේ අහලා අතාරින්න පුළුවන් දෙයක් නෙවෙයි. අහලා හුඟක් හිතන්න ඔබගේ ජීවිතේ හැම වෙලාවකම තීරණ ගන්න පුළුවන් දෙයක්. හාලෙලූයා. රයිට්. අද දවසේ නොවැම්බර් මාසේ 8 වෙනිදා 13 වෙනිදා නේද? 15 වෙනිදා නේ 8 වෙනිදා. නොවැම්බර් මාසේ 8 වෙනිදා. උන්වහන්සේගේ වචනය අපි බලන්න යන්නේ. මාතෘකාව තමයි සඵලත්වය යන ධර්මිෂ්ඨයාගේ උරුමයක් කියලා. උරුමයක් කියලා කියන්නේ මෙතන මහන්සි වෙලා ගන්න දෙයකට නෙවෙයි. තාත්තලා සීයලාගෙන් එන උරුමයන් දරුවෝ භුක්ති විඳිනවා. ඒ වු මහන්සි වෙලා ගත්ත දෙයක් නෙවෙයි. ධර්මිෂ්ඨයාගේ උරුමය කියන්නේ ඔබ ධර්මිෂ්ඨෙක් වීම නිසා ඔබට ලැබුණු ආත්මික ආශිර්වාදයක්. ඔබ දේව දරුවෙක් වුණු නිසා නැවත උත්පාදනයත් එක්ක ඔබට ලැබුණු තෑග්ගක්. ඒක නැවත උත්පාදන ලැබපු හැමෝටම ලැබෙන දෙයක්. එකම දේ කිතුණු දන්නේ නැහැ බොහෝ අය බොහෝ වෙලාවල් වලදී තමුගේ උරුමය මොකක්ද කියලා. ඒ නිසා ඒකට සමාන්තර වචනයක් කතා කරන්නවත් මම කැමති නැහැ තමයි කරුමය. උරුමය දන්නේ නැති මිනිස්සු කරුමය තුල ජීවත් වෙනවා. ඒ නිසා ඔබගේ උරුමය දේ වචනය තුල තමයි ලියලා තියෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනය තුල ලියා තිබෙන උරුමය කුමක්ද කියලා අපි තේරුම් ගන්න. ඒ උරුමය අපේ ජීවිතයට බාර අරගෙන ඒ උරුමයට යටත් වෙලා කිසිම හේතුවක් නිසා ඔබගේ උරුමය පැහැර ගන්නට, සගව ගන්නට, හොරකම් කරන්න කාටවත් ඉඩ දෙන්න එපා. ඒ ඔබගේ දේ ඔබගේ. ඉතින් මම මෙච්චර කිව්වත් ඔබ පොඩි කාගේ හරි පොඩි දුර්වල වචනයක් ගහුවම ඒක දිහා බලන්න තමයි ආස.
මා දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබට තියෙන උරුමය පෙන්වන්නේ. ඔබ මේක පිළි අරගන්නවා. හේතු ඔබ ගැලවීම ලැබලා. ඒ නිසා ඔබගේ ආත්මය මේක ඔබට පිළිගන්න සලස්වලා තියෙනවා. ඔබ මේක බොරුයි කියලා කොයි වෙලාවවත් හිතෙන්නේ නැහැ. ඒ වුණාට ඔබ පස්සට හැරෙන්න යන ගතියක් නිසා කවුරු හරි කිව්වහම හරි අමාරුයි මේ කාලේ ඉතින් කාටවත් ගොඩ යන්න බැරි කාලයක් කියලා ඔබ ඒක එගෙන එක සෙනඟට කියනවා. මං කියන දේ ඔබ කියනවාද? නෑ අපි දේවදරුවෝ අපි නැවත උත්පාදන ලැබපු මිනිස්සු අපිට උරුමයක් තියෙනවා. ඒක තමයි අපිට වෙන්නේ යන්නේ කියලා නෑ. කියවන්න හැදුවත් නෑ. දැන් මෙහෙම කියලා ආමෙන් කියන කිව්වත් සමහර වෙලාවට ඔබ ඒක අනිත් අය ආමෙන් කියනනේ මම කියන්න ඕනේ නෑ කියලා වගේ ඉන්නවා. ඒ නිසා සෙනෙහවන්ත සහෝදර සහෝදරියනි අපි බලන්න ඕනේ දේ වචනය තුලින් අපිට අදාළ උරුමය මොකක්ද කියලා. ධර්මිෂ්ඨයාගේ උරුමය තමයි සඵලත්වය, සාර්ථකත්වය. කිතුණු පවා සමහර වෙලාවල් වල අපි දැකලා තියෙනවා සඵලත්වය ප්‍රතික්ෂේප කරනට ඕගන අපි දුක් විඳගෙන යනවද කියලා. නිර්පරාදී යේසුස් වහන්සේ දිලිඳුනේ. නිර්පරාදී යේසුස් වහන්සේ කසපහර කෑවේ. නිර්පරාදී යේසුස් වහන්සේ තුවාල ලැබුවේ. නිර්පරාදී යේසුස් වහන්සේ කටු තුනක් දැම්මේ. නිර්පරාදී යේසුස් වහන්සේ මැරලා නිරේට ගියේ. එහෙමද? නෑ. උන්වහන්සේ මේ හැම දරා ගැනීමම දරාගත්තේ අපි දරාගත යුතු දෙයයි. ඒ නිසා අපි තවදුරටත් දරා ගන්න උවමනාවක් නැහැ. පළවෙනි දේ බලන්න 3 යොහන් දෙවනි පදේ අපි බලන්න යනවා. 3 යොහන් 2 අපි බලමු. ප්‍රේමවන්තය නුඹේ ප්‍රාණය සඵලවන්නාක් මෙන්ම නුඹ සියල්ලෙහි සඵලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාඥා කරමි. ප්‍රේමවන්තය කාටද මේ කතා කරන්නේ? නැවත උත්පාදනය ලැබපු අයට, ගැලවීම ලැබපු අයට, දේව පුත්‍රයන්ට, දෙවියන් වහන්සේගේ දරුවන්ට. ප්‍රේමවන්තය නුඹේ ප්‍රාණය සඵලවන්නාක් මෙන් සිත මයින්ඩ් එක ඒක තමයි හදාගන්න ඕනේ. ඒ සඵලවත් වෙන විදිහට තමයි නුඹ සියල්ලේ සඵලවත් වෙන ලෙසද. සමහරක් පැතිවල සඵලවත් වෙන කියන්නේ මේ කියන්නේ. හැම ශේෂ්ත්‍රකම සඵලවත් වෙන කියලාද සුවසේ සිටින ලෙසද මම යාඥා කරනවා. පවුලතුමා යාඥා කළා. ප්‍රේමවන්තයන් එසේ වෙන්න කියලා. ඒ මිනිස්සු ඒ යාඥාව බාරගත්තා නම් ඒ යාඥාවට යටත් වුණා නම් වෙන විදිහකින් කියන හරිම වචනේ යාඥාවට ප්‍රතිචාර දක්වන එක ඕුන්ගේ. දේව වචනය වෙනස් වෙන විදිහක් නැහැ. ඒ නිසා යොහන් තුමා මෙසේ යාඥා කරනකොට ඒකට ඔව් කියලා ඔබ කිව්වනම් සමා වෙන පවුල් තුමා යොහන් තුමා මෙහෙම කියනකොට ප්‍රේමවන්තේ නුඹේ ප්‍රාණය සඵලවන්නාක් මෙන් සුවසේ සිටින පිණිසද සියල්ලේ සඵලවත් වන පිණිසද මම යාඥා කරමි කියලා කිව්වේ. ඒ යාඥාවට උත්තරයක් තියෙනවා. මම විශ්වාස කරන යාඥාව කලේ මම ගැනයි කියලා. ඒ නිසා මම සඵලවත් වෙනවා. මොකද මම ගැන කවුරු හරි යාඥා කරලා තියෙන දේ වචනේ. මම උන්වහන්සේගේ ප්‍රේමවන්තයෙක්. මම ගැන යාඥා කරලා තියෙනවා. මම සුවේ සිටින්න ඕන. ඒක මම ගැන යාඥා කරලා තියෙනවා. සියල්ලේම සඵලවත් වෙනවා. මම ගැන යාඥා කරලා තියෙනවා. ආමේන්. ඔබ එහෙම මේ යාඥාවක් ගැන කාට හරි කියලා තියෙනවද? මාස්ක් එකක් දාගෙන යනවා නැත්නම් කොයි වෙලාවෙද දන්නේ හැමතැනම විස බීජ තියෙනවා. අන්න ඒවනම් ඔබ එක එකනට කතා කරලා ඇති. ඔබ විශ්වාස කරනවා නම් විතරයි ඔබ කතා කරන්නේ. වෙන විදිහකින් ඔබ විශ්වාස කරන්නේ දේ තමයි ඔබ කතා කරන්නේ. තව පැත්තකින් ඔබ කතා කරන දේ තමයි ඔබ විශ්වාස කරන්නේ. එතකොට ඔබට පුළුවන් අඳුර ගන්න ඔබ ඇත්තටම විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේගේ වචනයද ඊට වඩා වෙනස් එකක්ද කියලා. ප්‍රේමවන්තයන් ඔබේ ප්‍රාණය සිත සඵලවන්නාක් මෙන්. නිකන් සිත සඵල වෙලා තියෙන්නේ අපි. අපි ඒ සඵල වුණා වූ සිත දේව වචනයට එකගව ස්ථාවර කරන්න ඕන. රෝම 12 වෙනි පරිච්ඡේද 2 වෙනි පදේ කියනවා නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස
සිත අලුත් කර ගැනීමේ දැන් සිත අලුත් කරගන්න. අන්‍යාකාරයත් එක්ක වෙන්න. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන වෙන්න එපා. මේ ලෝකයේ මිනිස්සු හිතන විදිහට හිතන්න එපා කියලා දේව වචනේ අපිට අවවාදයක් දුන්නා. අපේ ඇදහිල්ලේ ප්‍රකාශන කරන උන්වහන්සේ මට කරන්නයි කී සියල්ල මට කළ හැක. එහෙමනම් සිත අලුත් කර ගැනීමත් අපට කළ හැක. ඒ නිසා ඔබ පත්තරේ, රූපවාහිනියේ, YouTube වල, Facebook වල මොකකවත් කියන දේ අපිට බාර ගන්න කැමති නෑ. ඒක අපිට අයිති නැති එකක් නේ. ඒව කියනකොට ඔබ පොඩි හිනාවක් දාලා අහක බලන්න. කවුරු හරි නේද කියලා එල්ලි යනවනම් ඒ අයව ආශ්‍රය කරන එක නතර කළා දාන්න. ඒ නිසා අපේ සිත අලුත් කරගන්න ඕන. ඒ ප්‍රාණය සඵල වෙන්න ඕන. අලුත් ආකාරයටපත් වෙනකොට තමයි සියල්ලේ සඵලත්වය අපිට එන්නේ. සියල්ලේ සුවය අපිට එන්නේ. ඒ නිසා ඔබ ලෙඩ වෙන්න එපා. ඒක ඔබට අයිති නෑ. ඔබ ඒක බාර ගන්නත් එපා. සඵලත්වය ඇත්ත වශයෙන්ම පටන් ගන්නෙ තීරණයකින්. හලෝ, සඵලත්වය මිනිස්සෙගේ ජීවිතේ පටන් ගන්නෙ කොතනින්ද? මොකකින්ද? ඒ තමයි තීරණයකින්. It is a decision. ඔබ දැන් මේ වචනේ අහගෙන ඉන්න වෙලාවේ ඔබ තීරණය කරන්න. මම සඵලවත් මිනිසෙක් වෙන්නවා කියලා. මම සාර්ථක සඵලවත් මිනිසෙක් වෙනවා කියලා තීරණය කරන්න. මිත්‍රවරුනි, දේව දරුවනි, සඵලත්වයේ පටන් ගන්න තීරණයකින්. එහෙම නැත්නම් හොඳ සුද්ධකමකින් නෙවෙයි. මොකද අපි සුද්ධයි. එහෙම නැත්නම් වෙන මොකකින් නෙමෙයි, ගැලවීමත් එක්ක ඔබ තීරණයක් ගත්තොත් මම සඵලවත් වෙනවා කියලා ඔබ සඵලවත් වෙනවා. ඒ නිසා මම ඔබට කැමතියි කියන්න, කොයි වෙලාවක පරාජය බාර ගන්න එපා. රෝගය ප්‍රතික්ෂේප කරන්න. ඒක ඔබට අයිති නෑ. දිලිඳුකම ප්‍රතික්ෂේප කරන්න. වේදනාව ප්‍රතික්ෂේප කරන්න. ප්‍රශ්න දුක ප්‍රතික්ෂේප කරන්න. ඒක ඔබට අයිති නෑ. මෙම වචනකින් කියලා බෑ. හරනම් මේ අපි සභාවෙන් උඩ පැනලා කෑක් ගහලා කියන්න ඕන දෙයක්. ඒ නිසා අපි කොයි වෙලාවත් පරාජය, අසාර්ථකකම බාර ගන්න එපා. කියන්නේ මම අසාර්ථකකම කිසිවිට බාරගන්නේ නැත. හාලෙලූයා. කිතුරුවන් අසාර්ථක වීම, පරාජය කිසිවිට අපේක්ෂා කරන්නත් එපා. ඒක වෙයි කියලා බයක් ඇති කරගන්න එපා. ඒක ඔබ දන්නවද? අසාර්ථකකම, පරාජයක් මේ පොළවේ වළක්වන්න බැරි දවසක් එනවා. ඒ දවස තමයි රැප්චර් එකෙන් පස්සේ දවස. රැප්චර් එක ඊළඟ මොහොතේ ඉඳලා නීතියක් තියෙනවා. කිසිම සාර්ථකත්වයක් පොළවේ නැහැ. කිසිම සතුටක් පොළවේ නැහැ. කිසිම සඵලත්වයක් පොළවේ නැහැ. අන්න ඒ හින්දා දෙවියන් වහන්සේ කැමති නැහැ නැවත උත්පාදන ඔබ සහ මම ඒ වාතාවරණයට තියන්න නතර කරන්න. ඒ නිසා තමයි රැප්චර් එක ඇවිල්ලා අපව අරගෙන යන්නේ මේ පොළවේ. උන්වහන්සේ කැමති නැහැ අපි දුක් විඳිනවා දකින්න. ඒ නිසා අදත් උන්වහන්සේ කැමති නැහැ ඔබ පරාජිත වෙලා දකින්න. ඒ නිසා ඔබ පරාජය බාර ගන්න එපා. ජයග්‍රහණයම බාර ගන්න. ජයග්‍රහම අපේක්ෂා කරන්න. ජයග්‍රහණය තුලම ජීවත් වෙන්න. රැප්චර් එකේදී අනිවාර්යයෙන්ම එකට උන්වහන්සේත් එක්ක ස්වර්ගයට ගිහිල්ලා 7 අවුරුදු ඒ පාටියට ඒකට අපි සහභාගී වෙන්න අවශ්‍යයි. ඊළඟ එක රටක වැටීම. දැන් මේ දවස්වල වැටෙන කඩම කියන රටක වැටීම කිතුරුවන්ගේ සඵලත්වයට බලපාන්නේ නැහැ. හලෝ, රටක වැටීම, රටක ආර්ථිකය කඩාගෙන වැටීම, රටක් වසංගතයි කියලා රතු නිවේදන නැක්වීම කිසිසේත් ධර්මිෂ්ඨකම ගැන එළිදරව් ලැබපු කිතුරුවන්ට අදාළ වෙන්නේ නැහැ. හේතුව අපේ නාගරිකත්වයේ තිබෙන්නේ ස්වර්ගේ. අපි ස්වර්ගික තානාපතයෝ. ඒ නිසා ස්වර්ගයෙන් තමයි අපේ ආහාර, කෑම, බීම, ආරක්ෂා හැමදේම අපි ලබන්නේ. අපි මේ පොළවේ ඉන්න පරමාර්ථය තේරුම් ගත්තු අයට විතරයි ඒක භුක්ති විඳින්න පුළුවන්.
මොකක්ද පොළවේ ඉන්න පරමාර්ථය? මම ඔබට බොහෝ වාර කියලා දෙවෙනවා. මහා නියෝගය සම්පූර්ණ කිරීම. සුභාරංචි ප්‍රකාශ කිරීම සහ ගෝලයන් බිහි කිරීම. අපි කන්නේ, අපි නැගිටින්නේ, අපි වැඩ කරන්නේ මේක අරමුණු කරගෙන ඉන්න අය තමයි සැබෑ තානාපතියෝ. තානාපතියකට අපි මෙහි ඉවල තියෙන උන්වහන්සේ මිනිස්යන්ව සමගි කිරීමේ සේවය කරන්නේ. ඒ අයට කිසි කවදාවත් පරාජය උරුම වෙන්නේ නැහැ. ඒ අයට රෝග උරුම වෙන්නේ නැහැ. ඒ නිසා යමෙක් එහෙම වෙනවා නම්, ඔබ එහෙම බයක් තියෙනවා නම්, අද ඔබ ඒ බයෙන් අයින් වෙන්න ඔබගේ ජීවිතේ අරමුණ මහා නියෝගය සම්පූර්ණ කිරීම කියන තැනට කේන්ද්‍රගත කරන්න. එවිට ඔබට බය එන්නේ නැහැ. අසාර්ථකකම එන්නේ නැහැ. පරාජය එන්නේ නැහැ. මොකද අපි ස්වර්ගයේ තානාපතියෝ. ස්වර්ගයේ දන්නවා අපි ගැන. ස්වර්ගයේ ඇලර්ට් එකේ ඉන්නේ අපි ගැන පොළවේ. ස්වර්ගයේ හැම වෙලාවෙම අපි උදෙසා වැඩ කරනවා. අපිට උදෙසා පණිවිඩ දේව දූතයෝ ගෙනෙනවා. යේසුස් වහන්සේ උන්වහන්සේ අපි උදෙසා එහි වැඩක් කරනවා. ශුද්ධාත්ම වහන්සේ අප තුළ ඉන්නවා. ඒ නිසා මේක බය එනවා නම්, චකිතයක් තියෙනවා නම්, සැකයක් තියෙනවා නම්, ඒ තියෙන කාට දන්නවද? මහා නියෝගය සම්පූර්ණ කිරීම තමුන්ගේ ජීවිත පරමාර්ථය කියා තීරණය නොකළපු අයටයි. මට නම් කිසිම ගැටලුවක් නැහැ. මගේ මුළු හදවතින්ම, මගේ මුළු ජීවිතේම මහා නියෝගය සම්පූර්ණ කරන පිණිසයි මම මේ ඉන්නේ. ඒ නිසා මට කොයි වෙලාවෙවත් බයක් සැකයක් එන්නේ නැහැ. එක පැත්තක දහසක්, තව පැත්තක දසදහසක් වැටෙනවා. කිසි අනතුරක් මට වෙන්නේ නැහැ. හාලලූයා. ඒ නිසා රටක වැටීම කිතුණුවන්ට කිසිසේත් බලපාන්නේ නැහැ. කිතුණුව ඒ රටේ අවයව නෙවෙයි. කිතුණුව ස්වර්ගික අවයව. අපි වෙන ජීවීන් જાතියක්. අපි මිනිස්සු නෙවෙයි. හාලලූයා. ඒ ජීවියෝ ලෙඩ වෙන්නේ නැහැ. ඒ ජීවියොට කොරෝනා වෛරසය එන්නේ නැහැ. ඒ ජීවියොන්ට විෂ බීජ වැඩ කරන්නේ නැහැ. අදහන්නාට ඇත්තව ලක්ෂණ යේසුස් වහන්සේ ස්වර්ගයට යන්නේ ඉස්සෙල්ලා කිව්වා. මෙන්න කාලයක් එනවා. ඒ කාලෙන් පස්සේ මිනිස්සු අදහන්න පටන් ගන්නවා. අන්නේ අදහන මිනිස්සු යක්ෂයන් දුරු කරන රෝග සුව කරනවා. අන් භාෂාවලින් කතා කරන මොන මරණීය වසක් නිසා ශරීරගත වුණා. ඒක උන්ට මරණ විනාශයක් වෙන්නේ නැහැ කියලා. එතකොට ඔබ හරි එහෙනම් අර පාසලට හැදුනේ කොහොමද කියලා දැනගන්න නැතිකම. මේගොල්ලන්ට තියෙන උත්තරේ හොෂියා 4:6. මාගේ සෙනග දැනගන්න නැතිකමින් නාස්ති වෙනවා. ඒ තත්පදේ තියෙන. ඔවුන් ඒක බාර ගන්න කැමති නැහැ. ඔවුන් හිතන නෑ මිනිස්සු කියලා ඔවුන් හිතන් ඉන්නේ. කවුරු හරි කෙනෙක් තම මිනිසෙක් නෙවෙයි කියලා හිතන තුරු ඔහුගේ තුරුෙක් වෙන්න බෑ. ඔහු මිනිසෙක් නෙවෙයි. තෙපි දෙවිවරුයි කියලා බයිබලේ ලියලා තියෙනවා. ඒ මිනිස්සුන්ට ලෙඩ හැදෙන්න පුළුවන්. දෙවිවරුන්ට ලෙඩ හැදෙන්නේ නැහැ. ඒ වුණාට ඔය කිව්වට ඔය අපිට නෙවෙයිනේ කියලා ඔබ ඇයි ඒ? ඔබ දේශනේ අහලා ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැතුනහම ටිකක් ගැඹුරු මට්ටමේ තද එකක් කියනකොට ඒක කොහොමද බාර ගන්න අපිට බෑ. සබත් දවසට පොඩි වැස්සක් එනවා කියලා සබත් දවසෙන් නැති කෙනෙකුට එන්න නැති වෙන්න සබත් දවසේ චර්ච් එකට හිතන්න පුළුවන් නම් කාට හරි. දසෙන් එක දෙන්න ඕනේ නැහැ කියලා හිතන්න පුළුවන් නම් එහෙම හිතලා තීරණය ගත්තොත් මේ වගේ ගැඹුරු දෙයක් ඇතුළට වදින්නේ නැහැ. ඒ නිසා තමයි ජීවිතේ බාර දෙන්න. අපි බලන්න යනවා දේවචනය තුලින් ඇයි රටක වැටීම කිතුණුවන්ට බලනපා නිඥම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 21 23 දක්වා අපි කියවන්ට යනවා. එකල්හි ස්වාමීන් වහන්සේ අන්ධකාරය එනම් අතගා බලන්ට හැකිතරම් අන්ධකාරය මිසර දේශයේ පිටට පැමිණෙන පිණිස නුඹේ අත අහස දෙසට දිගු කරන්නයි මෝසෙස්ට කීසේක. දෙවියන් වහන්සේ කියනවා නුඹගේ අත අහස දෙසට මෙහෙම ඔසවන්න. එතකොට මිසර දේශයට කළුවරක් එන්නේ යනවා. අපි සිංහල භාෂාවෙන් කපන්න පුළුවන් කළුවරක්. ඒ කියන්නේ කට්ට කරුවල කොහෙන්වත් එළියක් නැහැ. අපි බලමු. මෝසෙස් තමාගේ අත අහස දෙසට දිගු කළේය. මෝසෙස් තමුන්ගේ අත උන්වහන්සේගේ වචනයට අහස දෙසට දිගු කළා. එවිට මිසර දේශයේ මුළුල්ලෙහි 3 දවසක් ඝනාන්ධකාරය දවස් 3 පැය 72ක් තදම තද කළුවරක් මුළු මිසර දේශෙටම තිබුණා.
ඔවුන් 3 දවසක් එකිනෙකා දුටු වේවත් කිසිවෙක් තමාගේ ස්ථානයේ නැගිට්ටේවත් නැත. කලවර නිසා කොච්චරද කලවර කියනවා නම් ගෙදර ඉන්න අය අනිත් අයව දැක්කේවත් නැහැ. අම්මා තාත්තා දැක්කේ නැහැ. දරුවෝ අම්මා තාත්තා දැක්කේ නැහැ. දෙමව්පියෝ දරුවෝ දැක්කෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි වාඩි වෙච්ච තැන එතනම හිටිය දවස් 3ක්. නමුත් සියලු ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ වැදගත් වචනයක්. නමුත් සියලු ඊශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි වාසස්ථානවල සියලු ඊශ්‍රායෙල් පුත්‍රයෝ වාසය කරපු මිසර දේශයේම ගෙවල් වල එළිය තිබුණේය. මේක පුදුම කතාවක්. ලෝකෙටම අඳුර තියෙනකොට, මුළු ප්‍රදේශවලටම අඳුර තියෙනකොට, මුළු රටටම අඳුර තියෙනකොට උන්වහන්සේගේ දරුවන්ට අඳුර නැහැ. හාලෙලූයා. මේ බාරගන්ත උන්වහන්සේගේ ඊමට හැම වෙලාවෙම අදාළ දේවල් කරත් උන්වහන්සේ එනකන් අපි දුක් විඳින නෙවෙයි. මතක තියාගන්න. උන්වහන්සේ තව අවුරුදු කිහිපයකින් එනකන් අපි ඒ ටිකේදී උපරිම ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න යන්නේ. කට්ට කාගෙන රැක්කයකට අහුවෙනව නෙවෙයි. විඳින්න තියෙන හැම යහපතක්ම ප්‍රීතියක්ම අපි බලාපොරොත්තු වෙන හැම දෙයක්ම විඳලා මේ පොළවේ තවත් අපිට විඳින්න ආස දෙයක් නැති හින්දායි අපි මෙහෙන් යන්න ඕන. අන්න එක තමයි කිතුණු වගේ ජයග්‍රාහී කිතුණු වගේ ආකල්පය වෙන්න ඕනේ. ඔබට තේරුණා නේද? විඥාන පොතේ කියව කතාව. ලෝකෙටම අඳුරනකොට අපිට අඳුරෙන්නේ නැහැ. ලෝකෙටම කොරෝනා එනකොට අපිට කොරෝනා එන්නේ නැහැ. අන්ධකාරය ක්‍රියාත්මක කරනකොට අපිට ක්‍රියාත්මක වෙන්නේ ආලෝකයයි. හාලෙලූයා. උත්පත්ති 26 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ. ඒ අඳුර යක්ෂයාගෙන් ආපු දේ. මෙන්න බලන්න මෙතන කියන්නේ මොකද්ද කියලා. සඵලත්වයේ, සාර්ථකත්වයේ, ආර්ථික සඵලත්වයේ ගැන. ආබ්‍රහම්ගේ දවස්වලදී ඌ පළවෙනි සාගතය හැර තවත් සාගතයක් දේශයේහි විය. ආබ්‍රහම්ගේ කාලයේදී තිබුණු පළවෙනි සාගතය හැර තවත් සාගතයක් තිබුණා. මහා සාගතයක්. කෑම නැහැ. මහා වැස්ස නැහැ. මහා වියලි. මේක මහා සාගතයක්. තව සාගතයක්. ඒ සාගතයේදී වෙච්ච දෙයක් ගැන මේ කියන්නේ. ඊසාක් පිලිස්තිවරුන්ගේ රජ වූ අබිමෙලෙක් වෙතට ගෙරාට ගියේය. හරි. ඊට පස්සේ අපි 20 පළවෙනි පදයේ කියලා ඉවරයි. දැන් 13 14 12 13 14. ඊසාක් ඒ දේශයේහි බීජ වපුරා මෙන්න මේ මහා සාගත කාලෙදී මතක තියාගන්න. මේ මහා සාගත කාලෙදී වැස්ස නැති කාලෙදී මිනිස්සු බඩගින්න ඉන්න කාලෙදී ඊසාක් දෙවියන් වහන්සේගේ මිනිසයා ආබ්‍රහම්ගේ වංශයෙන් එන කෙනා මොකද කරේ? බීජ වපුරුවා. ඒ කියන්නේ වැඩක් කළා. බීජ වපුරා එම අවුරුද්දෙහිම එකෙන් 100ක් අස්වැන්න ලැබුවේය. එකට 100ක් අස්වැන්න ලැබුවා. මේ දේව වචනේ මෙහෙම ලියලා තියෙන මොකටද? අපිට ඒව තේරුම් අරගෙන අපේ ජීවිතය කොයි දිශාවටද ගෙනියන්න ඕන කියලා තේරුම් ගන්න. ඒ නිසා 13 වෙනි පදේ ස්වාමීන් වහන්සේ ඔහුට ආශිර්වාද කළසේක. එකින් 100ක් අස්වැන්න ලැබුවේ හේතුව මොකද්ද? ස්වාමීන් වහන්සේ ඔහුට ආශිර්වාද කළා. මේ සාගතය නිසා අහඹු දෙයක් නිසා නෙවෙයි අපි සාර්ථක වෙන්න යන්නේ. අපි දේවදරුවෝ රටේ වසංගත දේශතියේ. නමුත් අපි උන්වහන්සේගේ වචනය විශ්වාස කරලා අත ගහනවා වැඩවලට. ප්‍රතිඵලය කුමක්ද? එකෙන් බොහෝ ආශිර්වාද ලැබෙන. එහෙම වෙන්නේ හේතුව මොකක්ද? දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරන නිසා. කියමු ඉතින් දුටි. 13 වෙනි පදේ ඒ මිනිසයා පොහොසත් වී ඊතා පොහොසත් වන ඊතා පොහොසත් වන පිණිස වඩාම වර්ධනය වූවේය. ඒකම තමයි අපිට ආйти. ඒ මිනිසයා පොහොසත් වුණා. මොකද ස්වාමීන් වහන්සේට ආශිර්වාද කළා. වඩා පොහොසත් වුණා. මිනිස්සු කියන සාර්ථක මේ කඩ වැහෙනවා. මිනිස්සු කියන කම්පැනිස් වැහෙනවා. රටේ ආර්ථිකය පල්ලෙහාට යනවා. මේක හෝම් ෆැක්ටරි ඔක්කොම වැහෙනවා. මිනිස්සු හැමදේම මේක වෙලා කියලා. මේ මිනිස්සයා ඉසා පොහොසත් වුණා. වඩා සඵලවත් වුණා. හේතුවක් තිබුණා.
ඔහු බීජ වැපුරුවා. මේ කාලෙදී අපි වැඩක් කරන්න ඕන. සිතම මුලින්ම සිත අලුත් කරගන්න කියලා. අනිත් අය කියයි අරගයි මේකයි කියලා කම්මැලිකමේ ටීවී එක ඉස්සරහා ඉඳිද්දී ඔබ මොනතරම් වැඩ කරා මම දන්නවා මේක බීජ වපුරන්න ඕන කාලයක් කියලා. වැඩ කරන්න ඕන කාලයක් කියලා. ඔබ විශ්වාස කරනවද? කොරෝනා නැති කාලේ වඩා දෙගුණයකට වඩා වැඩියෙන් මම වැඩ කරනවා. වැඩ කරලා තිබෙනවා. ඔබගේ ප්‍රතිඵල දකි. ඊසාක්ගේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේම තමයි මගේ දෙවියන් වහන්සේ. මම ඒව යේසුස් වහන්සේගේ නාමයෙන් කරලා තිබෙනවා. සම වැටෙන්න හේතුවක් නැහැ. මම හුඟක් වැඩ කළා. මාන්සි වුණා. වෙනදා හවස දවල්ට බත් කාලා පොඩ්ඩක් නිදාගන්නවා. අපි දැන් නිදාගන්නවත් නැහැ. මම ඔබව ධෛර්යමත් කරනවා. මේ කාලේ ආදරණීය කිතුණුවනේ වැඩ කරන්න. උදෑසන නැගිටලා උන්වහන්සේගෙන් අහන ස්වාමිනේ මට වැඩක් කියන්න මොකද්ද කරන්න ඕන? උන්වහන්සේ ඔබට මතක් කරයි. ඒ වැඩේ ඉවර වෙනකොට තව එකක්. ඒ වැඩේ ඉවර වෙනකොට තව එකක්. මේ ආදි වශයෙන් යන්තියයි දිගින් දිගටම හාලෙලූයා. ලෝකේ විනාශයට ගෙන ආපු නෝවාගේ ගල් වතුරම තමයි නෝවාව ආරක්ෂා කළේ. ගල් වතුර කැවිලා මුළු ලෝකේ සත්තු සිව්පාපු මිනිස්සු විනාශ වෙනකොට නෝවා ඒ පවුල ඒ නැව උතුරට දාලා ඒ ගල් වතුරෙන්ම තමයි නැව ඉස්සුවේ උඩට ඒ ලෝකය විනාශ කරපු ගල් වතුරම නෝවා ඇතුළු උන්වහන්සේගේ සෙනඟ ආරක්ෂා කළා. ලෝකෙ විනාශ කරන කොරෝනා එකම අපව ආරක්ෂා කරනවා. ලිබ්‍රාහින කමන්තරබාය කියන මගේ ඇඟට කිසිම කොරෝනා විස බීජයක් එන්නේ නැහැ. ලිබ්‍රාහි කමන්තරලදබා කිසිම වෛරසයක් එන්නේ නැහැ. රීබ කුමුන් සන්තරලදබා මගේ ශරීරය තුල ක්‍රියා කරන යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටව එම ආත්මයමයි. හාලෙලූයා. මම ජීවත් වීමේ අරමුණ මම දන්නවා මහා නියෝගය සම්පූර්ණ කරන්න. හාලෙලූයා. කන්න බොන්න වැඩ කරන්නේ නෙමෙයි මිත්‍රෝනේ. ඒවා අපිට නිකන් හම් වෙන වරක් ප්‍රසාද විතරයි. අපි මුළු ජීවිතේම අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යයට කැප කරලා තියෙනවා. ඒකෙන් අපි හරියට ප්‍රීතිමත් වෙනවා. කිසිම අඩුවක් නැහැ. වෙනදටත් වඩා හොඳට ජීවත් වෙනවා. හාලෙලූයා. ඔබ තේරුම් අරගන්න ඕනේ. අපිට තියෙන සාර්ථකත්වය. සඵලත්වය කියන ධර්මිෂ්ඨයාගේ උරුමය. මේ සඳහා ප්‍රතිපත්ති පහක් තිබෙනවා. මම හිතා ඉක්මනින්ම මේ ධර්මිෂ්ඨයාගේ ප්‍රතිපත්ති අඳුරගන්න. ප්‍රතිපත්ති කියන්නේ කිසිසේත් වෙනස් කරන්නේ නැති දේවල්. ධර්මිෂ්ඨකමත් එක්ක මේ ප්‍රතිපත්ති ටික අපේ ඇඟේ තිබුණා නම් කවදාවත් ඔබ ඒ සඵලත්වයේ නැති, සුවේ නැති තත්වයන් වලට යන්නේ නැහැ. දිලිඳුකමේ තත්ත්වයට යන්නේ නැහැ. රෝගී තත්ත්වයට යන්නේ නැහැ. හිගකමේ තත්ත්වයට යන්නේ නැහැ. පළවෙනි ප්‍රතිපත්තිය ගීතාවලියේ පළවෙනි පදය. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නා වූ පෞකාරයන්ගේ මාර්ගයේ නොසිටින්නා වූ නින්දා කරන්නන්ගේ ආසනයේ නොහිඳින්නා වූ මිනිසයා ආශිර්වාද ලද්දෙක්. මතක තියාගන්න. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව යන්නේ නැති. කවුද දුෂ්ටයෝ කියලා කියන්නේ? දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව ක්‍රියා කරන හිතන කතා කරන මිනිස්සු. එහෙම නැත්නම් ස්වරූපයට මාරු වෙනවට යේසුස් වහන්සේගේ ස්වරූපයට මාරු වෙනවට පිටස්තරව ක්‍රියා කරන මිනිස්සු. ඒගොල්ලෝ දුෂ්ටයෝ. දුෂ්ටයන්ගේ මන්ත්‍රණයක් තියෙනවා. අපි මෙහෙම කරමු ඕක කරන්න ඕනේ නැහැ කියලා කවුරු හරි කියනවනේ. බයිබලයේ කියන දෙයට වඩා සභාවේ නායකයෝ ඔබට උන්වහන්සේ සුද්ධාත්ම වහන්සේ කර්ණ කරන කියා දෙන දෙයට වඩා දෙයක් ඔබ වෙන කාගේ හරි කණෙන් අහනවා නම් ඒ දුෂ්ටයාගේ මන්ත්‍රණය අනුව යෑම. ඔබගේ නායකයා කයාසේ ලීඩ් ඔබ කතා කරලා කියනවා එන්න සභාවට. ඒක තමයි ධර්මිෂ්ඨයන්ගේ කතාව. ඒ වෙලාවට වෙන කෙනෙක් කිව්වොත් අපි මැච් එකක් බලන්න යනවා. අද අපි මාළු ටිකක් විකුණන්න යනවා. එළවලු ටිකක් විකුණන්න යනවා. කඩේ අරගමු අද. මල ගෙදර ගියා මගුරු ඒක දෙවියන් වහන්සේගෙන් නෙවෙයි. මේක දෙවියන් වහන්සේ මම ඔබ දන්නවා. ඔබගේ නායකයෙක් හැටියට මම මලගෙවල් අපේම මලගෙවල් වල අපි සර්විස් එක නිසා අතහැරලා දාන මලගෙවල් සර්විස් එකට ඇරියේ නැහැ. ඒක අපිට කිසිසේත් පාඩුවකුනේ නැහැ.
ඒක අහපු නොහැදිලිකාර මගේ නෑරෑ බව මට බය වුණා. මෝ මහ පුදුම මිනිස්සෙක් කියලා. ඕ මට එක වචනයක් කිව්වේ නෑ. ඕ මට එක වචනයක් කියන්න උන්ට හයියක් තිබුණේ නෑ. මම එදා ගත්තු තීරණ හරි. ඒ නිසා යාඥා කරන්න කිව්වහම වෙන එකකට යනවනේ. දේවද නායකයෙක් ඔබට අවවාදයක් දුන්නාම ඒකට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. ඒ කොච්චර වැරදිද? ඒක වෙන්න බෑ. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය. සමහර විට දුෂ්ටයා ඔබ ඇතුළෙම ඉන්නේ. එළියේ නෙවෙයි ඉන්නේ දුෂ්ටයා. දුෂ්ටය එළියෙන් අප්පුඩි ගහලා ඔබට කතා කරන්න ගන්නෑ. ඔබ ඇතුළෙන්ම කතා කරනවා. බලන්න ඔබ සබත් දවස අතහැරලා ඔබගේ වැඩවලට ගිහිල්ලා ඔබ දිනුවද මිනිස්සුන්? ඒ අත්දැකීම් ඔබට නැද්ද? ඔබගේ අතේ තිබුණු දේත් නැති වුණ එක විතරයි උනේ. ඔබ නැවත පාපයට වැටෙන එක විතරයි උනේ. ඔබ හම්බ කරපු දේවල් ක්‍රමානුකූලව නැවත නැගිටලා ආයි පරණ පන්තියේ පහළ පන්තියකට වැටිච්ච එක විතරයි උනේ. ඔබ නැගිටලා ඔබට අයිස්සරයක් ඒක අමතක කරලා ඒ දේම කරනවා. එකම දේ නැවත නැවත කිරීමෙන් එම ප්‍රතිඵලයමයි හම්බ වෙන්නේ. මිත්‍රෝනි දුෂ්ටයන්ගේ මන්ත්‍රණය රණවන්නා වූ පෞකාරයන්ගේ ආසනෙහි නොහිදින්නා. පෞකා ආසනයක වාඩි වෙන්නේ ගිමන් හරින්න සැනසෙන්න. එහෙම නැත්නම් පාලනයක් කරන්න. පෞකාරයෙක් හැටියට ඔබගේ ගිමන හරින්න ලැස්ති වෙන්න එපා. පෞකාරය කොහොමද ගිමන් හරින්නේ? විවේක ගන්න බීලා. නැත්තම් කැත වචන කියන මිනිසුත් එක්ක සෙට් වෙලා අධර්මිෂ්ඨය පාලනය කරන්නේ වාඩි වෙලා අධර්මිෂ්ඨකමින් පාලනය කරනවා. ඔබ එහෙම කෙනෙක් වෙන්න එපා. ඒක තමයි ප්‍රතිපත්තිය. මේ ප්‍රතිපත්ති කියන જાතිය වෙනස් කරන කෙනෙක් වෙන්න එපා. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නා වූ පෞකාරයන්ගේ ආසන නොහිදින්නා වූ ඊළඟට කියන්නේ ස්වාමීන්ගේ විවස්ථාවෙහි ප්‍රීති වන්නා වූ උන්වහන්සේගේ විවස්ථාව රැදවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේ. මම පළවෙනි පදේම කියන්න කියලා. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නා දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නා වූ පෞකාරයන්ගේ මාර්ගයේ නොසිටිනා පෞකාරය වැඩ කරන ඒ මාර්ගයේ නොයන්නා වූ නින්දා කරන්නාගේ ආසනයේ නොහිඳින්නා වූ නින්දා කරන මිනිසුන්ගේ ආසනයේ නොහිඳින්නා වූ දෙවනි පදේ. අන්න ඒකන හරි. ඔන්න එතනින් පස්සේ තියෙන දෙවනි ප්‍රතිපත්තිය ඒ තමයි වචනය දැනගන්න, වචනය බාර ගන්න, වචනයට යටත් වෙන්න. කරන්න ඕනේ නැති සෙට් එකක් කිව්ව දැන් කරන්න ඕනේ ටික කියනවා කියන්නේ. ස්වාමීන්ගේ විවස්ථාවෙහි ප්‍රීති වන්නා වූ දෙවියන් වහන්සේගේ වචනේ කියා තියෙන විදිහට තමයි අපේ ජීවිතය ගෙනියන්නේ. ඒක අපි සතුටින් කරන දෙයක්. ඒක තමයි අපි ප්‍රතිපත්තිය. කවුරු හරි බොරු කියන කැමති නමුත් දේ වචනේ බොරු කියන්න එපා කියනවා. ඒ නිසා අපි ප්‍රීතියෙන් බොරු නොකිය ඉන්න කෙනෙක් බවට අපි තුම වැඩසටහන් ගත කරන් තියෙන. ඒක උදාහරණයක්. ඒ වගේ හැම උදාහරණයක්ම උන්වහන්සේගේ විවස්ථාව රැදවල් මෙනෙහි කරන්න. දෙවියන් වහන්සේගේ වචනේ මොනවද කියලා තියෙන්නේ? උදේ ඉඳලා හවස වෙනකන් රැදවල් මුළුල්ලෙම ඒ වැඩ වෙනකොට දෙවියන් වහන්සේගේ වචනේ කියා තියෙන දේවල් විතරයි කරන්නේ. මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේ. ඕ ආශිර්වාද ලද්දේක්. ඔබ දියහලවල් ළඟ දියහලවල් ළඟ ඉඳ වූ නියම කාලට පළ දෙන නොමල වෙන කොළ ඇති ගහක් හා සමාන වන්නේය. ඔහු කරන සියල්ල සඵල වේ. ඔබ කරන සියල්ල සඵල වෙන්න නම් මේ වචනේ කියා ඇති දේ තමයි ඔබ දැනගන්නවා. පෞකාර වෙන මාර්ගෙ ඉන්නේ දුෂ්ටයන්ගේ මන්ත්‍රණය උන්ගේ කතාවල් අපි අහන්නේ නැහැ. එහෙනම් අපි යන්නේ ධර්මිෂ්ඨයාගේ මාර්ගේ. දෙවියන් වහන්සේගේ වචනේ කියන දේ තමයි කරන්නේ. උන්වහන්සේගේ වචනේ තමයි දිවාරය මෙනෙහි කරන්නේ. ඒ විතරනේ නියම කාලට ඵල දරන්න නම් අපි හිත වෙලාදී අපි වැඩ කරන කෙනෙක්. පළවෙනි දේ ප්‍රතිපත්තියෙන් දුෂ්ටයන්ගේ මන්ත්‍රණය යන්නේ වැරදි ඉගැන්වීම්, වැරදි අවවාද, වැරදි තරවටු වලට අපි බය වෙන જાතිය නෙවෙයි. දෙවියන් වහන්සේගේ වචනය අහලා, වචනය බාරගෙන, වචනය තුල ක්‍රියාත්මක වෙන මිනිස්සු වෙන්න. තුන්වෙනි කාරණේ තමයි හිතෝපදේශ 28:13. ඊට වැදගත් තුන්වෙනි ප්‍රතිපත්තිය. තමාගේ වරද සංගවන්නා සඵල නොවන්නේය. එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ. මගේ මේ සේවය අවුරුදු 16ක කාලය තුල මා ඊටාත්ම පුදුම වෙන දේ මේ වචනේ මම බොහෝ වර මිනිසුන්ට කියලා තියෙනවා.
හොඳටම පේන සමහර අය තමු වරදක් කළා කියලා. ඕන් ඒක සංගවනවා. ඒ සැඟවීමත් එක්කම මට පේන ඔවුන් සඵලත්වය කොයිතරම් නැති කරගන්නවද කියලා. ඒ වගේම ඔබට කියන්න කැමති බොහෝ අය වරද සංගවන්නේ නැතුව ඔවුන් ඇවිල්ලා පෞද්ගලිකව මාත් එක්ක කතා කරලා තියෙනවා. පාස්ටර් මම මේ ඇති මේ වැඩේ කරා. මේ වගේ මගේ අතින් සිද්ධ වුණා. මට ඒක හිතට වද දෙනවා. අපි ඔවුන් ධර්මිෂ්ඨකමින් ඔව්ව ආශිර්වාද කළ පිළියරන් ඔවුන් සුද්ධ වෙන්න අපේ ආශිර්වාද යාඥාව ධෛර්යමත් කිරීම දුන්නා. ඉන් අනතුරු අපිට ඔවුන් කෙරේ දැඩි විශ්වාසයක් ආවා. ඔවුන් ඒවත් අපිට එක කිව්වනේ කියලා. ඊට පස්සේ ඔවුන් සඵලවත් වුණා. මම දන්න සමහර දේව සේවකයෝ ඉන්නවා. මාත් එක්කම හිටපු. ඔවුන් වරද හරියට සැඟෙව්වා. පුදුම විදියට සැඟෙව්වා. ඔවුන් සඵල වුණේ නැහැ. හැබැයි පුදුම කියන්නේ ඔවුන් රැවටලා ඉන්නේ තවම. ඒක මම දන්නවා. දෙවියන් වහන්සේ ඔවුන් තුළ තබපු ජීවිතය ඔවුන් භුක්ති විඳින්නේ නැහැ. ඔවුන් උත්සාහ කරනවා ඒ රැවටිල්ල වහගෙන ඉන්න. මම ඔබට ආරාධනා කරනවා. ඔබගේ අතින් දුර්වලකම් වැරදි වෙනවනම් ඔබ එක නායකයෙක් එක්ක සැබෑ ඔබගේ ආත්මික පියාමම එක්ක කතා කරන්න. කලා කියලා ඔබ නිදහස් වෙන්න එහෙම කියලා. ඔවුන් ඔබට දෙන අවවාදය ඊට පස්සේ වරද කොයි වගේද ඔබ ක්‍රියාත්මක වෙන්න ඕන කියලා හිතලා ඒ වෙනුවෙන් මොකද්ද දෙන්න ඕන අවවාදය ඔබ තේරුම් අරගන්න අවශ්‍යයි. ඒ නිසා සහෝදර සහෝදරියනි වරද සංගවන්න එපා. මා නැවතත් ඔබට කියනවා වරද සංගවන්න එපා. ඒ සඵල නොවන්නේ. බොහෝ කිතුනුව සඵල නොවන්නේ මේ ඔවුන්ගේ වරද සංගවන නිසා. ඒ කියා දී අතරින්නාත් ස්වාමීන් වහන්සේගේ කරුණාව. ඔබ ඉගෙන ගත්ත කරුණාව ගැන ඊළඟ තාලයට එසවීම සඳහා දෙවියන් වහන්සේගෙන් ලැබෙන දෙය කරුණාව. ඒක නැති කරගන්න එපා. ඊළඟ තාලයට එසවෙන්න බෑ. ඔබ එහෙම කියද්දිත් බෑ. මම ඔබට කියනවා ඔබ ඔබගේ නායකයාට නායිකාවට වරද සංගවල තියෙනවා නම් ඔබ හිතනවාද ඔබගේ නායකයා හෝ නායිකාව රැවටුණා කියලා? නෑ, ඒක ඇදලා ඔබට ඔප්පු කරලා පෙන්වන්න යන්නේ නැත්තේ ඔබ ඒකෙන් තවදුරටත් වැටලා අපේ කැඩිලා මේ යයි කියලා හිතලා. මම ඔබට එක දෙයක් කියන්නම්. උන්වහන්සේ ගීම ළඟයි. උන්වහන්සේ ගීම ළඟයි. ඒ නිසා වෙලාවක් වෙන් කරගෙන ඔබගේ නායකයෝ නායිකාව හම්බ වෙලා ගිහලා කියනවා. පාස්ටර් මගෙන් මෙච්චර වාර ප්‍රමාණයක් ඇහුවා මේ වරද කරාද කියලා. මම උඩ පැන නෑ කිව්වා පාස්ටර්. නමුත් මේ දේශනයක් අහලා මම තීරණය කළා පාස්ටර් මට මොන වගේ තීරණයක් ගත්තත් කමක් නැහැ. මට දෙයක් කියන්න තියෙනවා. මම ඒ වරද කළා. එහෙම කියලා නිදහස් වෙන්න. ඒක ඔබට උඟක් වාසි. මේක මොනතරම් කාරුණික යහපත් දෙයක්ද? ඔබ වරදකාරයෙක්පත් කරන්න වරදකාරයෙක් කරන්න කාටවත් උවමනාවක් නැහැ. යේසුස් වහන්සේත් ඔබගේ වරද ගණන් ගන්නේ නැහැ. නුඹලාගේ වරදවල ඔවුන්ගේ ගණන් නොතබා කියලා උන්වහන්සේගේ වචනේ කිව්වා. ඒ නිසා ප්‍රිය සහෝදර සහෝදරියනි අපිටත් ඔබ වරදටපත් කරන්න ඕනේ නැහැ. වරදටපත් කරා කියලා අපිට කිසිවක් ලැබෙන්නේ නැහැ. ඔබ ධර්මිෂ්ඨ වෙන්න හොඳ මාර්ගයක් පේනවා. වරද සංගවන්න එපා. ඒ අය සඵලවත් වෙන්නේ. ඒගොල්ලන්ට ඊළඟ තලයට එසවෙන්න බැරි කාරණේ වෙන කවුරුවත් නෙමෙයි. ඔවුන් ළඟ තියෙන මේ නොදැනුවත්කම. වරදක් කරා නම් ඒක අහන්න ඉස්සෙල්ල කිව්වොත් අනුග්‍රහය බොහෝසේ ඔබට ලැබෙනවා. වරදක් කරලා ඔබ බලාගෙන ඉන්නවා. ඔබ දන්නවා ඔබ අතින් වරදක් වුණා. ඔබ වරදක් කළා. බොරුවක් කිව්වා, රකමක් කරා. වගකීමක් ඉෂ්ට කරන්නේ නැතුව අතහැරියා. අයිතිකමක් කළා. සීමාවෙන් එහා වැඩක් කළා. මේක මගේ නායකයා අම්මා තාත්තා ඔබ ගුරුවරු කවුරු හරි දැනගත්තොත් ඒක තමුන්ට දඬුවමක් කරයි. එහෙම නැත්නම් තමුන්ට දෝෂාරෝපණය කරයි. එහෙම නැත්නම් මොන හරි ඔබට පාඩුවක් වෙයි කියලා ඔබ දන්නවා. ඒ නිසා ඔබ සාමාන්‍යයෙන් කරන දේ තමයි ඒක සද්ද නැතුව ඉන්නවා. මිත්‍රය වැරදි, ඒ 10 වාරක් වැරදි. මම ඔබට කියන්නම් හොඳම අවවාදයක්. මම විශ්වාස කරනවා. මොකක්ද දන්නවද? ඔහු අහන්න ඉස්සෙල්ලා ඔබ ගිහිලේ වරද කියන්නේ. සමහර විට ඔබගේ නායකයා ඔබේ වරද කරාද කියලා දන්නේ නැතුව ඇති. ඒත් කමක් නැහැ. ඔබ ගිහිල්ලා කියන්නේ. පාස්ටර් මම මේ අති වරදක් වුණානේ කියලා. ඇත්තද? ඒ දේවදත්තුමා කවදාවත් ඔහු දේව සේවකෙක් න ะ. ඔබ ඔහෙලා දකින්නේ නැහැ. ඔබ ගොළුවත ගාලා ඔබට යාඥා කළා අවවාදයක් දෙවි. ඉන් අන්තුරුව ඒක යටතේ
මහත් ආත්මික ආශිර්වාද ගොඩක් ඔබ නෙලා ගනි. ඔබගේ විශ්වාසය දෙනා ගනි. ඔබ හිතන්නේ පවර්ධ සැඟෙවුවා කියලා ඔබ සඵල වෙනවා කියලා. ඒ තමයි තුන්වෙනි ප්‍රතිපත්තිය. සඵලත්වය ධර්මිෂ්ඨයාගේ උරුමයක්. රටවල් කොහේ මොන දේවල් වුණත් එක කිතුණෙකුට අයිති නෑ. හැබැයි මේ ප්‍රතිපත්ති පහ තියෙන්න දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව යන්නේ නෑ. වචනය අනුව තමයි අපි ජීවත් වෙන්නේ. කවදාවත් අපි වරද සංගවන්නේ. හතරවෙනි කාරණය හිතෝපදේශ 11:25. ත්‍යාගශීලී තැනැත්තේ පෘෂ්ටිමත් වන්නේය. පෘෂ්ටිමත් වෙන්නේ කවුද? ත්‍යාගශීලී තැනැත්තේ. පැන් ඉසින තැනැත්තේ පැන් ඉසුණු ලබන්නේය. පැන් ඉසින තැනැත්තේ පැන් ඉසුණු ලබන්නේය. ත්‍යාගවන්ත කෙනා පෘෂ්ටිමත් වෙනවා. එතන වැඩි වෙනවා, ලොකු වෙනවා, මහත් වෙනවා. ලෝකෙ විදිහ මොකද්ද? දෙයක් දුන්නාම අපි ළඟ නැති වෙනවා. අපි ළඟ රුපියල් 1000ක් තිබුණා 500ක් දුන්නාම ඉතුරුනේ 500යි. ඉස්සෙල්ලා 1000ක් තිබුණා දැන් අඩු වෙලා. ඒ ලෝකෙ විදිහ. නමුත් බයිබලයේ විදිහම නෙමෙයි. දෙවියන් වහන්සේගේ විදිහම නෙමෙයි. ත්‍යාගවන්ත තැනැත්තේ පෘෂ්ටිමත් වෙනවා. හැම වෙලාවෙම යම් වැඩක් කරාට පස්සේ මට ලැබෙන්නේ මොකක්ද කියලා නෙවෙයි අනිත් අයට ලැබෙන්නේ මොනවද කියලා සතුට වෙන්න. බත් බෙදාගෙන දුන්නාම ඔබගේ පිඟාන අඩු වුණාට කමන්නේ අනිත් අයගේ පිඟාන වලට වැඩියෙන් බෙදන්න දෙන්න. මගේ ජීවිතේ මම ඒ දේ හරියට බලලා තියෙනවා. ඒ නිසා මාව වටන්න ලේසියෙන් බෑ කාටවත්. ලේසියෙන් කියන කොහෙත්ම බෑ. අපි නිතරම බලන්නේ අනිත් අයට මොනවද ලැබෙන්නේ. බොහෝ අය බලන්නේ මට ලැබෙන්නේ මොනවද. බොහෝ අය අනුන්ගේ දේ ගන්නවා. මට ලැබෙන්න ඕන දේ තියාගන්න කියලා අනුන්ගේ දේ ගන්නවා. ඒ අය සාර්ථක වෙන්නේ නැහැ කියලා වචනේ ලියවෙනවා. ස්වර්ගයේ මේක දකින්න. ඒ නිසා අනුන්ගේ දේ අනුන්ට දෙන්න ඔබෙනුත් කොටසක් එක්ක. ඔබගෙන් කොටසක් එක්ක. කවදාවත් අනුන්ගේ දෙයක් ඔබගේ ගේ ඇතුළට ගේන්න එපා. ඒකත් එක්ක එක පිටිපස්සේ එනවා ආත්මයක්. පේතුරුතුමා ඉන්න කාලේ අනනිය සහ සප්පිරා තමුන්ගේ ඉඩම විකුණන ඉස්සෙල්ලා උන් කියන්නේ නැති. මේ ඉඩම විකුණනට පස්සේ මම මේ ගාන දෙනවා. ඒක ඔක්කොම දෙනවා. මොකද ඒ දවස්වල ක්‍රමයක් තිබුණා. ආලේපය මැන්නේ දීමේ. දැන් ආලේපය මැන්නේ වැටෙනවද නැද්ද කියන එකේ. hina වෙන එකේ. පළවෙනි සභාවේ මහා ආලේපයක් ආවා. මිනිස්සු තමුන්ගේ ගම්බින් විකුණලා ඒ දීපල ගෙනල්ලා පෙරේතයන්ගේ පාමුල තැබුවා. මම ඔබට කියන්න අනනිය සහ සප්පිරත් ඉඩම විකුණා. ඔහුගේ හිත තුල කියාගත්තා මොකද්ද? මේ සල්ලි ටික ඔක්කොම මම සභාවට ගෙනියනවා කියලා. නමුත් ඔහු ඒකෙන් කොටසක් තියාගත්තා. ඒ තියාගත්තු කොටස තුල මරණයේ ආත්මීය ක්‍රියාත්මක වුණා. අනනිය සහ සප්පිරාට කියනවා පේතුරුතුමා උඹලගේ සල්ලි උඹලටම තියාගන්න තිබුණා නේද? නමුත් උඹලගේ හදවත තුළ එකඟතාවයක් ඇති කරගත්තා. ඒ එකඟතාවය බිඳීම මරණයේ ආත්මයට උඹල තුළ ක්‍රියාත්මක වීමට ඉඩක් ලැබුණා කියලා. ඒ නිසා අනුන්ගේ දේ අනුන්ට දෙන්න. කාගේ හරි වැඩක් ගත්තොත් පඩිය ඔහුගේ දාඩිය හිඳෙන් ඉසල දෙන්න. ඔහුට පොරොන්දු වුණා නම් රුපියල් 2000ක් දෙනවා කියලා 1800ක් දෙන්න එපා. 2000ක් දෙන්න. පුළුවන් නම් ඊට වැඩියෙන්ම කීයක් හරි දෙන්න. ඔව් වැඩ නොකරන්න නැති 2000ට අපි මෙච්චර බලාපොරොත්තු වෙන එක දුන්නේ නැහැ. එහෙනම් අපිට දෙන්නේ 1500 කියන්නේ 2000 දෙන්න. ඊළඟ දවසේ ඔබ වැඩිලා කතා නොකරන එක වෙනම කතාවක්. නමුත් ඔබ එකඟ වුණා නම් ඒකෙන් කොටසක් ඔබ තියාගත්තොත් ඒ තියාගන්න ටිකේ පිටිපස්සේ තියෙන්නේ මරණය ආත්ම විනාශය. කවදාවත් එපා. දුෂ්ටයාගේ මන්ත්‍රණය අනුව යන්න එපා. ඒ පළවෙනි ප්‍රතිපත්තිය. දෙවියන් වහන්සේගේ වචනය අනුව තමයි දිවාරය වැඩ කරන්නේ දෙවෙනි ප්‍රතිපත්තිය. වරද කවදාවත් සංගවන්න එපා. කියා දෙන එක තුන්වෙනි ප්‍රතිපත්තිය. හතරවෙනි ප්‍රතිපත්තිය තමයි ත්‍යාගශීලී භාවය. අනුන්ටම දෙන්න. ඔබගේ කොටස ගන්න නෙවෙයි අනුන්ගේ කොටස ගැන සැලකිලිමත් වෙන්න. ත්‍යාගශීලී කෙනා පෘෂ්ටිමත් වෙනවා කියලා වෙනස් කරන්න බැරි බයිබල් පදයක් තියෙනවා. අවසාන කතාව හිතෝපදේශ 28:19. තමාගේ බිම අස්වද්දන්නාට බොහෝ සෙයින් කෑම ලැබේ.
තමාගේ බිම අසද්දන්නාද බොහෝ සෙයින් කෑම ලැබේ. එහෙත් නිෂ්ඵල අය අනුව යන්න දිලිඳු කමෙන් පූර්ණ වේ. නිෂ්ඵලකම් අනුව යන්න දිලිඳුකමින් පූර්ණ වෙනවා. දිලිඳුකමින් වැඩි වෙලා යනවා. තමුන්ගේ භූමිය අස්වද්දන්න. මේක බයිබලයේ තියෙන දෙයක්. ඔබගේ ඉඩම ඔබ නිෂ්ඵල යන්න අරින්න මේක සරල දෙයක්. ඒ නිසා තමුන්ට අයිති වැඩේ සම්පූර්ණ කරන්න. ඉගෙන ගන්න ළමයි තමුන්ගේ පොත සම්පූර්ණයෙන් ඉවර කරන්න. මේ කාලේ කරන්න ඕන වැඩ කරන අය තමුන්ගේ වැඩේ අවංකව කරන්න. ව්‍යාපාරකයක සම්පූර්ණ අවංකව වැඩේ කරන්න. තමුන්ගේ භූමිය සඵලවන්න මොකද වෙන්නේ? භූමිය බොහෝ සෙයින් කෑම ලැබෙනවා. බොහෝ සෙයින් ඵලදාව උන්ට ලැබෙනවා. මේ ප්‍රතිපත්ති පහ ඔබගේ ජීවිතයේ තියෙනවද කියලා බලන්න. පළවෙනි ප්‍රතිපත්තිය දුෂ්ටයාගේ මන්ත්‍රණයද දෙවියන් වහන්සේගේ මන්ත්‍රණය සභා පාලකවරු නායකයෝ කියන දේ ඔබ කරන්න. දුෂ්ටයෝ කතා කරන දේ ඔබ යන්නේ. එහෙනම් ඔබ සඵල වෙන්නේ නැහැ මිත්‍රය. ඔබ රැවටිලා. ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනේ මොකද්ද කියන්නේ? ඒකද ඒට පටහැනි දෙයක් ඔබ කරන්නේ. පරාජිතයි. ඒ නිසා හැරෙන්න. හාලලූයා. තුන්වෙනි කාරණේ වරද සංගවන්න එපා. ඒක ඔබගේ ස්වභාවයක් නම් පරණ වැරදිත් කාට හරි මතක නැත්නම් ඒ වැවිලා ආපෝ කියන. නායකයෙක් හැමෝටම නෙවෙයි. ඒක හැරලා ගහන අයට නෙවෙයි. ඔබ වරද සංගවන්න එපා. හේතු සඵලත්වේ නැති වෙලා යනවා. හතරවෙනි කාරණේ ත්‍යාගශීලී වෙන්න. අනුන්ගේ දේ ගන්න එපා. අනුන්ට දෙන්නම බලන්න. අවසානිතා වැදගත් දේ තමයි උනන්දුවෙන් වැඩ කරන්න. වැඩ කිරීමට ආශාවක් ඇති කරගන්න. ඒක වැඩසටහන් කරගෙන වැඩ කරන්න සමහර අය හරි කම්මැලි. ඒ සඵල වෙතින් විදියක් නැහැ. වැඩ කරන්න බෑ. උනන්දුවෙන් වැඩ කරන්නේ නැහැ අය. වැඩ කරන්න ආසාවක් ඇති කරගන්න. වැඩ නිමා කරන්න උනන්දුවක් ඇති කරගන්න. ආසාවෙන් වැඩ කරන්න උනන්දුවක් ඇති කරන්නේ වැඩ ඉවරයක් කරන්න. පහසු කරගන්න පිණිස සැලසුම් හදන්න. කාරණා තුනක් ඔබට මම කිව්වා. වැඩ කරන්න ආස වෙන්න, වැඩ නිමා කරන්න උනන්දු වෙන්න, පහසුවෙන් කරගන්න සැලසුම් හදන්න. මේ ප්‍රතිපත්ති පහ ඔබගේ ජීවිතේ තියාගන්න. මේ කොරෝනා කාලේ මම ඔබට කිව්ව පරිදි කිසිම පරාජයක් බාර ගන්න එපා. කිසිම රෝගයක්, කිසිදු දිලිඳුකමක්, කිසිම අසමාදානයක්, අසාර්ථකකමක් බාර ගන්න එපා. ඒ නිසා මේ කොරෝනා කාලේ අපි එකතු කළා දේව සේවය. ඒ නිසා ඒක අහමුණු තැනදී අපි ඒක විසිරුවලා දානවා. ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න. අපි ලයින් අප් එක ඔස්සේ යාඥාවක් කළා. දැන් මේක ශාඛා සභාවට බෙදුණා. එදා පැයක් කළා. අද පැය දෙකමාරක් කරනවා ශාඛා සභාවල. එදා එකතු වුණා 28ක් විතර මතකෙ හැටියට. අද එකතු කළා වෙන ශාඛා සභාවල වෙන වෙනම ඒක ඊට වඩා වැඩි වෙලා. ඒ නිසා ඒක තමයි අපේ වැඩ. අපි කරන දේවල් ඉස්සරහට යන මිසක ආපස්සට යන්නේ නැහැ. මිත්‍රෝනි අපි ඉක්මනින්ම සභාවේදී මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙනකොට ඔබ දකි සභාව තුළ මොනතරම් වෙනස්කම් වෙලා තියෙනවද කියලා. මොනතරම් අපි දේවල් ලියලා පාඩම් සකස් කරලා තියෙනවද කියලා. මම ඔබ ධෛර්යමත් කරනවා. හෙට උදෑසන ඉඳලා අලුත් වැඩ කරන්න බලන්න. අලුත් සැලසුම් හොයන්න. යාඥාව අඩු කරගන්න මෙපා. යාඥාව ඉතාම වැදගත්. යථාර්ථ රිද්මයේ දෙතුන් සැරයක් මෙනෙහි කරන්න එක අත්‍යවශ්‍යයි. බයිබලයේ කියවන්න. උන්වහන්සේ කීමට සූදානම් වෙන්න. ටිකක් අඩු වුණොත් ඔබ ඒකට පුරුදු වෙනවා. තව ටිකක් අඩුනොත් ඒකට පුරුදු වෙනවා. තව ටිකක් අඩුනොත් ඒකට පුරුදු වෙනවා. එහෙම ගිහිල්ලා එක ලෙවල් එකක් පැන්නට පස්සේ පල්ලෙහාට ඔබ වැටිලා යනවා. ඒ නිසා ඊට වඩා අදට වඩා හෙටට වඩා අනිද්දා ඒ විදිහට උඩට යන ජීවිතයක් ඇති කරගන්න. දැන් අද දීලා තුණු විදිය බලන්න. මේ වචනයත් එක්ක බණ භාෂාවෙන් යාඥා කරලා අදට වඩා හෙට මොනවද මම කරන්න කියලා තීරණයක් ගන්න. ඒක මහන්සියට වැඩ කිරීමක් නෙවෙයි. ඒක ධර්මිෂ්ඨයාගේ වැඩක්. ඔහු උනන්දුවල වැඩ කරන එක ප්‍රතිපත්තියක්. අපිට වැඩ නොකර ඉන්න බෑ ලෙඩ වෙයි. අපි ලෙඩ වෙන්නේ නැහැ කොහොමද? මම ඒ කියන වැඩ නොකර ඉන්න එක අපිට අපහසුයි. අපි වැඩ කරන જાතියක්. අපි උන්වහන්සේගේ ඊමේල් පොළවේ ආලෝකය ඇති වෙලා බොහෝ වැඩ කරන්න යනවා. හොඳයි. අපි ඔබට ආශිර්වාද කරනවා. අපි උන්වහන්සේගේ වචනය ගැන මොහොතක් භාෂාවෙන් යාඥා කරනවා. ඒ අපේ ජීවිතයට ලබාගත්ත අපි තේරුම් ගත්ත එක බාර ගමු අපි. ඒට යටත් වෙමු. Librahine kamantrana gatiriala dabo. Librahama rakanteri andarala del kabushaya. Mogatura bikamsa da kantreliana makantrale dria mose.
Begosi marakana kantreni kasuna kamandrona galavara mantroni. Yebrahim akan sintrolo dudi kamu saya nagatabura. Amen. අතිශුද්ධ බලවන්ත ප්‍රේමණීය පියාණනි ඔබ වහන්සේගේ වචනේ නිසා ස්තුතියි ඔබ වහන්සේගේ වචනේ අපිට අසන්ත තේරුම් ගන්න දුන්නු අවස්ථාව නිසා ස්තුතියි අපි මේ වචනය ලබා ගන්නවා ස්වාමීනි අපේ ආත්මවලට අපේ ප්‍රාණයට අපේ ශරීරයට අපි යටත් වෙනවා ස්වාමීනි අපෝ යටත් කරන මේ වචනයට අපි වචනේ ජීවත් කරනවා අපි පරාජිත වෙන්නේ නැහැ කොයි හේතුව නිසා අපි දිගින් දිගටම ජයග්‍රහණය කරා යනවා Swami Unasarati Yesus Kristus වහන්සේගේ නාමයෙන්. තව එක දෙයක් කියන්න කැමතියි ස්නේහවන්ත මිත්‍රෝනි. වචනයකට ඇදහිල්ල එන්නේ ඒකට ප්‍රතිචාරයක් දැක්වුවම. මම ඒක ඔබට උගන්වන්න. පාසල් ක්‍රිස්ටි පොතේ තියෙනවා. හරි විදිහට යාඥා කරන්න කියන එක ගැන. ප්‍රතිචාර දැක්වීම ගැන. ප්‍රතිචාරය දක්වන තුරු ඇදහිල්ල ක්‍රියාත්මක වෙන්නේ. මම තව උදාහරණයක් ඔබට කියන්නම්. එක දවසක් යේසුස් වහන්සේ තමුන්ගේම ගේ උගන්වගෙන ඉන්නකොට 4 දෙනෙක් උස්සගෙන ආවා අන්තභාග රෝගියෙක්. යේසුස් වහන්සේ උගන්වන එක නතර කළා. නතර කරලා වැඩ කරන්න පටන් ගත්තා. උන්වහන්සේ දේශනා කරේ කොයි වෙලාවක්ද දන්නවද? ඇදහිල්ලක් නැත්නම් ප්‍රතිචාරයක් දක්වනතුරු. එතන හුඟක් පරිසූරු හිටිය, වෛද්‍යවරු හිටිය කිසි කෙනෙක් ප්‍රතිචාර දැක්ුවේ නැහැ. ඒ නිසා ප්‍රතිචාර දැක්ක 4 දෙනෙක් විතරයි. වහලා කඩලා බැස්සුවා. ඒ ප්‍රතිචාර දක්වපු අයට ආශිර්වාද හම්බුණා. ඔව් ආවේ ලෙඩෙක් හොඳ කරගන්න. නමුත් යේසුස් වහන්සේගේ රෝගියා හදිහා බලලා මොකද කිව්වේ? උඹේ පව් සමා කරනවා කියලා. ඔවුන් ආවේ ලෙඩ හොඳ කරගන්න යේසුස් වහන්සේ දුන්න වෙන උත්තරය. ඔවුන් ආවේ උත්තරයක් ගන්න. යේසුස් වහන්සේ දුන්න තව උත්තරයක්. ඒකට හේතුව දන්නවද? හේතුව තමයි බොහෝ මිනිස්සු උත්තර ගන්න ආවට උන්වහන්සේට කිව්වට හරි දෙය කියන්න දන්නේ නැහැ. ඔවුන් ඉල්ලන්නේ වැරදි දෙයක්. පස්සේ ලැබෙන්න ඕන දෙයක් ඉල්ලන්නේ. පළවෙනි දේ ඔවුන් උන්වහන්සේම සමාව දුන්නා. ඊට පස්සේ ඒක ඉබේම නැගිටලා ගියා. අද දවසේ මම ඔබට කියන්න කැමතියි. ඔබ ප්‍රතිචාර දක්වන්න. මේ ගීතිකාව අතරතුරදී ඔබ ගොස් වැපිරීම, එසවීම පූජාව උන්වහන්සේ වෙතට ගෙනෙන්න. එසවීම පූජාව මේ වචනේ උදෙසා ඔබ එසවෙන්න යනකොට මේක ඇහුවා කියලා මේක ඔබගේ ජීවිතේ ඇදහිල්ලක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක බාරගත්තා. ඒකට යටත් කරන්න බෑ. ඇදහිල්ල තමයි වැදගත් වෙන්නේ. ඇදහිල්ල කියන්නේ ක්‍රියාවක්. ක්‍රියාවක් නැති ඇදහිල්ලක් තියෙන මේක මැරිලා. ඒ නිසා ඔබ උන්වහන්සේගේ වචනේ උදෙසා ස්තුති පූජාවක් ගෙනෙන්න. එසවීම පූජාවක් ගෙනෙන්න. මේ ගීතිකාව අතරතුරේදී ඔබට පුළුවන්කම ලැබෙනවා වචනය උදෙසා වපුරන්න. හාලෙලූයා. Lord, we lift our hands in
ಪರಿಶುದ್ಧ ಬಲವಂತ ಪ್ರೇಮವಂತ පියාණනි නාසරත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ මේ වචනේ නිසා ස්තුති මගේ ස්වාමිනී පූජාව ඔබ වහන්සේ වෙතට ගෙනනවා ඔබ වහන්සේ මට වචනය කතා කරන්නට දුන්නු අනරක අවස්ථාවේදී ස්තුතියක් හැටියට මේ ස්වාමිනී වචනය අසා ඒ බාරගෙන ඒ උගේ ජීවිතයේ ඇදහිල්ල එකතු කරගන්න දුන්නා පූජාව නිසා ස්තුතියි මේ ඔබ වහන්සේගේ මේ සියලු පූජා ආණ්ඩුවට යටත් කරනවා ඔබ ආශිර්වාද කරන්න ලිබ්‍රාහින කමාන්තරනා කාන් සන්දේරක සුලකතල දෙතලකිප और මේ වචනය ඔබගේ ජීවිතවල ක්‍රියාත්මක වෙනසේ වමතක නොවි යක්ෂයට හොරකම් කරන්න බැරි වෙන පිණිස මේ වචනයට ඔබ වහන්සේගේ ආණ්ඩුව තියාගන්න යේසුස් වහන්සේගේ නාමයෙන් හාලෙලූයා ඉතින් අපි ඊළඟ දවසේ නැවතත් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා ඒ බලාපොරොත්තු වෙන ඉතා ඉක්මනින්ම අපේ පැය භාගයේ ආඥාව කිසිසේත් මතක කරන්න එපා ශාඛා සභාවල් වල හැටියට එකතු වෙලා කරන ලයින් අප් එක දිනපතා ඒ පැය භාගයක් සභාවක් කරනමත කරන්න එපා හැම කෙනෙම ඔබගේ නායකයව අමතලා ඔබ කියන ඒ ලයින් අප් එකට මාව සම්බන්ධ ඔබවත් සම්බන්ධ කරගන්න කියලා හැම රාත්‍රියේම 8 ඉඳලා 8:00 දක්වා ශාඛා සභාවල් වල මේ බෙදාගෙන මේ ලයින් අප් යාඥාව තිබෙනවා එනිසා ඔබේ ශාඛා සභා නායකයෙක් මඟ පෙන්වනවා ඉතින් පැය භාගයේ යාඥාව දංගල යාඥාවක් ඇද්ද පැය 24ම නොකඩවාම යනවා බාරගත්තු අය ඒ දෙක කරයි නායකයෝ COV1 COV2 බැක් ගෲප් වල නායකයෝ අනිත් අයව ධෛර්යමත් කරන්න ඔවුන් ශක්තිමත් කරන්න ඔවුන් කිසි කෙනෙක් වැටෙන්න තියන්නේ නැහැ නායකයෝ ඔබගේ ෆෝන් එක හැම වෙලාවෙම ඔන්න එකේ තියාගන්න වැඩ කරන්න හාලෙලූයා අපි අවසන් කරමු ස්වර්ග බලධාරී ਸਰව පරාක්‍රම මහෝත්තම පියාණනි අද දවසේ මේ වචනය ගෙනෙන්නත් වචනය අසන්නත් ස්වාමිනී සජීවීව සම්බන්ධ වෙන්නත් අපිට දුන්නු අවස්ථාව නිසා ස්තුතියි මේ සම්බන්ධ වුණු හැම කෙනාම මේ වෙලාවේ අසන ඕන කෙනෙක් ආශිර්වාද ලද්ද බවට අපි ආශිර්වාද කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ වුන්ට ජයග්‍රාහී සඵලවත් ජීවිත ගත කරන්න මේ හතර වැටෙන් ඉන්නා වූ අසාර්ථක වචන හමුවේ අපි සාර්ථක මිනිස්සු හැටියට පෙනන්ට ඒ පෙන්වල මිනිස්යන්ට ඔබ වහන්සේ කවුද කියලා තේරුම් ගන්නට සලස්වන්න පුළුවන් වන පිණිස අපි ඒ සෙනඟට ආශිර්වාද කරනවා. ඒ ඔසී සභාවේ හැම දූ දරුවෙකුගේම ආර්ථිකයේ සඵලවත් නිසා ස්තුතියි. ඔවුන් සුවයෙන් ඉන්න නිසා ස්තුතියි. ඔවුන් වැඩ කරන නිසා ස්තුතියි. ඔවුන්ගේ ආඥාව හොඳට කරන නිසා ස්තුතියි. වචනේ කියවා තේරුම් ගන්න නිසා ස්තුතියි. ඔබ වහන්සේ ගීමට සූදානම් වෙන්න නිසා ස්තුතියි. බොහෝ බලාපොරොත්තු ඇතුව ජීවත් වෙන්න නිසා ස්තුතියි. සුභාරංචිය කරන්න මාර්ග හොයමින් ගොඩනගන්න ක්‍රම හොයමින් ලයින් අප් සූම් අප් වලින් ඒ පන්ති වලට සම්බන්ධ වෙන අය නිසා ස්තුතියි සියලු ගෞරවයේ සියලු මහිමය ඔබ වහන්සේට අපි දෙනවා ස්වාමී වුනාසරත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් පියාණන් වහන්සේගේ ප්‍රේමය පුත්‍ර යේසුස් වහන්සේගේ කරුණාව ශුද්ධාත්ම වහන්සේගේ සහභාගික මහා ජීවනය නිරන්තරයෙන් අප සියලු දෙනා සමගම පවතින සේක ආමේන් 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 සියලු දෙනා නැවතුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාද